If I were a ghost, I would frighten you. එකපාරට ලයිට් ගියා. If I were a ghost, මම භූතෙක් වුණොත්. එකපාරට භූතෙක් ආව දන්නේ නැහැ. The simple past. Simple past මෙතන would එක frighten verb එක නේ. present tense එකේ verb එක දානවා. If I were a ghost, මම භූතෙක් වුණොත් I would frighten you. මට ඔයාව බය කරන්න තිබ්බා. හරි. ඒතර සිද්ධීමේ සම්භාවිතය 0.0යි නේ. කොහොමද කියන්නේ මම ලංකාවේ ජනාධිපති වෙනවා. සිද්ධීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. If I were the verb එක හැමතිස්සෙම වුණා past tense. If I were the president of Sri Lanka. If I were the president of Sri Lanka. මම ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණොත්. දැන් අවශ්‍ය පොතේ ඇක්ටිවිටි එකක් තියෙනවා. If I were the president of Sri Lanka, what would you do? ඔයා මොනවද කරන්න ඉන්නේ? කියලා ලියන්න තියෙනවා. හරි. මම ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණොත් ක්‍රමා මොනවද කරන්නද? මම හිතනවා මම ලංකාවේ ජනාධිපති වුණොත් වර්තමානයේදී හරි අනාගතයේදී හරි. I would stop. මට නවත්තන්න තිබ්බා. Would stop. මොකද්ද? Killing animals, සත්තු මැරීම. I would stop killing, මැරීම, ඝාතනය කිරීම. ඒක noun එකක්. හරි. මැරීම, ඝාතනය කිරීම කාවද? animals. මට සත්තු මැරීම නතර කරන්න තිබ්බා. සත්තු මරණය නතර කරනවා හැමෝම vegetarian වෙනවා. කලියා ගන්න. ඒතර මේකේ සිදුවීමේ සම්භාවිතාවය ඉත අඩුයි නේ. 0.0 නෙමෙයි හැබැයි. හරි. මම මෙහෙමත් හිතනවා. නැත්නම් අපි හිතමු අය නැතුව. ඔහු ව්‍යාපාරිකයෙක් වුණා නම්. ඔහු ඇත්තට ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක් වුණා නම්. If he were a businessman. If he were. he එක්ක සාමාන්‍ය දාන්නේ was. මෙතන අපි දානවා were. ඇයි කවදාකවත් වෙන්නේ නැති නිසා තමයි කවදාකවත් ඔහු බිස්නස්මන් කෙනෙක් වෙන්නේ නැති නිසා නැත්තම් සිදුවීමේ සම්භාවිතය ඉත අඩු නිසා තමයි අපි වැරදි ග්‍රැමර් පාවිච්චි කරන්නේ. If he were a businessman. was නැතුව were දැන් මේකයි. businessman කියන්නේ ව්‍යාපාරිකයා. If he were a businessman. ඔහු ව්‍යාපාරිකයෙක් වුණොත්. comma he would earn. He would earn. He would earn කියන්නේ උපයනවා. He would earn. ඔහුට උපයන්න තිබ්බා. A lot of money. ගොඩක් සල්ලි. මම හිතනවා ඔහු ව්‍යාපාරිකයෙක් වුණා නම් ඔහුට ගොඩක් සල්ලි උපයන්න තිබ්බා. හැබැයි ඇත්තටම ඔහු ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඒක නිසා මේ කොන්දේසි හිට වෙන්නේ නැහැ. ඒකයි කොන්දේසි සිදුවීමේ සම්භාවිතාව 0.0යි හෝ ඉත අඩුයි කියලා කියන්නේ ඒකයි. කොන්දේසි හිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිස්නස්මන් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් සල්ලි උපයන්න බැහැ. Hi. If he were a businessman, he would earn a lot of money. दिया गया ना? Hi. මම හිතනවා මෙහෙම. මට ගොඩක් සල්ලි ඇදුනොත් ලොතරැයියක් වගේ දේ ඇදුනොත් මම මොනව කරාවිද? මොනක් හරි සිතුවිල්ල. If I won සාමාන්‍ය දිනනාට කියන්නේ win එක අතීත කාලය. අතීත කාලෙන් ඉපැ ලියන if clause එක type 2 එකේදී මොනක් හරි දේවල්. If I won a lot of money. මම ගොඩක් සල්ලි දින්නොත්. If I won a lot of money. මම ගොඩක් සල්ලි දින්නොත් simple past tense මම මොනවද කරන්නේ? I would buy a car. මම කාර් එකක් මිලදී ගන්න තිබ්බා මට. මට කාර් එකක් මිලදී ගන්න තිබ්බා. I would buy a luxurious car. මට මිලදී ගන්න තිබ්බා සුඛෝපභෝගී මෝටර රථයක්. luxurious සුඛෝපභෝගී. එතන මේකත් මන කල්පිත සිතුවිල්ල. මට ගොඩක් සල්ලි ඇදලා නැහැ. මට ගොඩක් සල්ලි ඇදුණා නම් මට මිලදී ගන්න තිබ්බා සුඛෝපභෝගී මෝටර රථයක්. I would buy a luxurious car.
මේකේ ලියන්න ඊට පස්සේ මේක උපදේශයක් දෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයා වුණා නම් මම ඒක කරනවා. මම ඔයා වුණා නම් මට ඒක කරන්න තිබ්බා. කොන්දේසි ඉදු කරන්න පුළුවන්ද? මට ඔයා වෙන්න පුළුවන්ද? බෑ. කොන්දේසි ඉදු කරන්න බෑ. ඒක කොහොමද කියන්නේ? If I were you. මම ඔයා වුණා නම්. If I were you. If I were you කියන්නේ මම ඔයා වුණා නම්. මට ඒක කරන්න තිබ්බා. I would do it. would do කියන්නේ කරන්න තිබ්බා. කරන්න තිබ්බා. ගොඩක් වැදගත්. ඔලෙල් පෙපේ ගොඩක් මේ would භාවිතා වෙනවා. If I were you. මම ඔයා වුණා නම් I would do it. මට ඒක කරන්න තිබ්බා. කොන්දේසි ඉදු කරන්න බෑ. මට ඔයා වෙන්න බෑනේ. ඒ නිසා මට ඒක කරන්නත් බෑ. මම ඔයා වුණා නම් මට ඒක කරන්න තිබ්බා. හරි. හිතනවා ස්පීච් එකක් දෙන්න බෑ කියලා කියනවා. මම කියනවා මම ඔයා වුණා නම් මට ඒක කරන්න තිබ්බා. මම ඔයා වුණා නම් මට ස්පීච් එකක් දෙන්න තිබ්බා. ඒක ප්‍රායෝගික භාවිතය. හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ විදිහට. මේක මාරු කරන්න පුළුවන්. හරි. I would do it if I were you. එකක් පොඩ්ඩක් ලියා ගන්න. මාරු කරලා ලියා ගන්න. හරි ඉස්සෙල්ලා වගේ මාරු කරන්නත් පුළුවන්. I would do it. මට ඒක කරන්න තිබ්බා. I would do it. මට ඒක කරන්න තිබ්බා if I were you. මම ඔයා වුණා නම්. මාරු කරලා පොඩ්ඩක් ලියා ගන්න. I would do it. මට ඒක කරන්න තිබ්බා if I were you. මම ඔයා වුණා නම්. දෙපැත්ත මාරු කරලා ලියා ගන්න. හරි. මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වුණා නම්. හැබැයි ඇත්තට මට බෑ. මේ කියන කෙනාට බෑ. If I could can එක could වෙනවා. If I could ඇයි මේ අතීත කාලේ වෙනවා. can එක could වෙලා අතීත කාලේ කරනවා. මේක simple past tense. If I could speak. could speak කියන්නේ කතා කරන්න පුළුවන් වුණා. I could speak මට කතා කරන්න පුළුවන් වුණා. English මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණා. I could speak English කියන්නේ. If I could speak English මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණා නම් very well ඉතා හොඳින්. හැබැයි ඇත්තට මට බෑ. මම හිතනවා මෙහෙම. I would go abroad. මට පිටරට යන්න තිබ්බා. I would go abroad. මට පිටරට යන්න තිබ්බා. would go. මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණා නම් මට පිටරට යන්න තිබ්බා. හරි මේකෙන් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. අපි හම්බෙන්නේ if you were a tree ඔයා ගහක් වුණා නම් if you were a tree ඔයා ගසක් වුණා නම් ඔයා මොනව කරන්න තිබ්බද? what would you do? what would you do? ඔයා මොනව කරන්න තිබ්බද කියලා අහන්න. ප්‍රශ්නය මෙන්න would එකත් එක්ක do පාවිච්චි කරලා would plus present tense එක verb එක තියෙනවා. මෙතන past tense තියෙනවා. if you were a tree ඔයා ගහක් වුණා නම් what would you do? ඔයා මොනව කරන්න තිබ්බද? තව උදාහරණයක් අන්තිම එක if you meet a shark ඔයාට මොරෙක් මුණ ගැහුණොත් what would you do? ඔයා මොනවද කරන්නේ? මේක සිදුවීමේ සම්භාවිතය ඉතා අඩුයි. ඔයාට මොරෙක් මුණ ගැහෙන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. මෙතන ගහක් වීමේ සම්භාවිතාව 0.0යි.
ඒතර සිදුවීමේ සම්බන්ධතාවය ඉතා අඩු ඒවා හෝ බිඳුව වෙන ඒවා තමයි කතා කරන්නේ. ඔයාලට මොරෙක් හමුනොත් ඔයා මොනව කරන්න තිබ්බද? උපකල්පනය කරලා කියන්න ඕනේ. I would catch it. මම ඌ අල්ලනවා. නැත්නම් I would talk with it. නැත්නම් I would run away. මම පලා යනවා. හරි. ඊට අමතරව මේක පාවිච්චි කරනවා. මේක දැන් අපේ පළවෙනි භාවිතයෙන් type 2 එක conditional sentences වල දෙවෙනි වර්ගයේ පාවිච්චි කරනවා. භාවිතයන් එක භාවිතයන් දෙකක් තියෙනවා. අවස්ථා දෙකක් විස්තර කරන්න පාවිච්චි කරනවා. පළවෙනි අවස්ථාව තමයි සිදුවීමේ සම්බන්ධතාව 0.0ක් වෙන මනකල්පිත සිදුවීම විස්තර කරන්න. ඊට අමතරව මේක පාවිච්චි කරනවා වර්තමාන තත්ත්වයට විරුද්ධ දේ විස්තර කරන්න. වර්තමානයේ තියෙන තත්ත්වයට සම්පූර්ණ වෙනස් දෙයක් විස්තර කරන්න. එහෙමත් පාවිච්චි කරනවා. ඊටන් වර්තමාන තත්ත්වය මෙහෙමයි කියනවා. ඔයාලගේ හොඳ කාර් එකක් නැහැ. ඔයාලගේ කාර් එකක් තිබ්බනම් මම මොනව කරන්න තිබ්බද? ඒ වගේ වර්තමාන තත්ත්වයට වෙනස් දෙයක් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් විස්තර කරන්න පාවිච්චි කරනවා. වර්තමාන තත්ත්වයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත විස්තර කරන්න පාවිච්චි කරනවා. ලියගන්න contrary to fact. ඊට type මේකේ Roman number 2. Roman number 2 කියලා දාගන්න. contrary. contrary කියන්නේ විරුද්ධ දේ. to fact. ඒ කියන්නේ වර්තමාන තත්ත්වයට විරුද්ධ දේ. contrary to fact. හරි. ඊට පස්සේ වෙනම ලියා ගන්න. the opposite විරුද්ධ දේ. the opposite of the real situation. real situation කියන්නේ සත්‍ය තත්ත්වය. සත්‍ය තත්ත්වයට විරුද්ධ දේ. the opposite of the real situation. උදාහරණ ගන්න මේක පැහැදිලි වෙනවා. ඒක උදාහරණ කරගම මොකක්ද මේක කියලා පැහැදිලි වෙනවා. contrary to fact විරුද්ධ දේ. ඒ කියන්නේ the opposite of the real situation. වර්තමාන තත්ත්වයේ opposite එක විරුද්ධ දේ. විස්තර ගන්න පාවිච්චි කරනවා. ඉක්මනට ලියා ගන්න. මම ඔහුගේ දුරකථන අංකය දැනගෙන හිටියා. මම ඔහුගේ දුරකථන අංකය ෆෝන් නම්බර් එක දැනගෙන හිටියා නම් මට උඩ කෝල් එකක් දෙන්න තිබ්බා. මේ අවස්ථාවේ මම හිතනවා. හැබැයි ඇත්තටම මම ඔහුගේ ෆෝන් නම්බර් එක දන්නේ නැහැ. එහෙනම් වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක්. ඒකයි මේ වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක් කියලා කිව්වේ. පැහැදිලිද? මම ඔහුගේ දුරකථන අංකය දැනගෙන හිටියා නම් if I know එකේ අතීත කාලේ knew past tense නේ. his phone number ඔහුගේ දුරකථන අංකය. If I knew his phone number, I would give. දෙන්න තිබ්බා. would give කියන්නේ දෙන්න තිබ්බා. I would give him ඔහුට a call. අමතුමක්. යාගන්න. If I knew his phone number මම ඔහුගේ දුරකථන අංකය දැනගෙන හිටියා නම් හැබැයි ඇත්තටම දන්නේ නැහැ. වර්තමාන තත්ත්වයට විරුද්ධ දේ. ඒක තමයි කොන්දේසි. සර් වර් කියලා එන්නේ නැද්ද එතකොට? නෑ වර් එන්නේ. එතන වර් ආවේ මේ මේන් verb එක past tense. වර් දැම්මේ වර් තමයි එතන මේන් verb එක ප්‍රධාන ක්‍රියාව ඒක past tense. මීසාගේ අතීත කාලේ වර් නේ. ඒක තමයි ප්‍රධාන ක්‍රියාව එතෙන්දී. දැන් මෙතන ප්‍රධාන ක්‍රියාව no. no එකේ අතීත කාලේ knew. no කියන්නේ දන්නවා, new කියන්නේ දැනගත්තා. I knew කියන්නේ මම දැනගත්තා. if I knew කියන්නේ මම දැනගත්තා නම් his phone number ඔහුගේ දුරකථන අංකය I would give මට දෙන්න තිබ්බා him ඔහුට a call දුරකථන ඇමතුමක්. මට ඔහුට දුරකථන ඇමතුමක් දෙන්න තිබ්බා. හැබැයි ඇත්තටම මම ඔහුගේ දුරකථන අංකය දන්නේ නැහැ. ඒක නිසා මට ඔහුට කෝල් එකක් දෙන්න විදිහකුත් නැහැ. එහෙනම් වර්තමාන තත්ත්වයට විරුද්ධ දේ විස්තර කරන්න පාවිච්චි කරනවා. මේකෙදි කොන්දේසි සිදුවීමේ සම්භාවිතාව 0.0යි. දුරකථන අංකය දන්නේ නැහැ නේ ඇත්තටම. කොන්දේසි ඉටු කරන්න බෑ. ඒක නිසා කෝල් එකක් දෙන්නත් බෑ. ප්‍රතිඵල ඉටු වෙන්නේ නැහැ. තර්කම් පොළ
if I knew his phone number I would give him a call. මෙතන පොඩ්ඩක් අමතර දෙයක් දෙනවා. මෙතන would එක වෙනුවට වාට ඕන ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනුවට දාන්න පුළුවන්. could දාන්න පුළුවන්. might දාන්නත් පුළුවන්. එක පොඩ පැත්තකින් ලියා ගන්න. would එක වෙනුවට දාන්න පුළුවන් could සහ might. ඒත් හරි. මෙතන පාවිච්චි කරන would එක වෙනුවට could සහ might දාන්න පුළුවන්. could give කියන්නේ දෙන්න තිබ්බා. දෙන්න පුළුවන්කමක් තිබ්බා. might give කියන්නේ දෙන්න හැකියාව තිබ්බා. කියන එකම තමයි. එකම තේරුම තමයි. පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. මේක ලියා ගන්න. අර පුරාණ උදාහරණ දෙන්න. හරි. දැන් අර මට දැන් ඇත්තටම අසනීප නැහැ. මම හිතනවා හැබැයි වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක්. මට අසනීප වුණා නම් if I got sick ඉස්සෙල්ලා අපි කිව්වේ if I get sick කියලානේ. ඒ ඇත්ත දෙන්නේ. දැන් මේ වර්තමාන තත්ත්වයට වෙනස් දෙයක්. if I got sick කම මේක අතීත කාලේ get sick කියන එකේ past tense simple past. if I got sick මට අසනීප වුණා නම් I would go to the doctor. මම වෛද්‍යවරයා ළඟට යන්න තිබ්බා. ලියා ගන්න. if I got sick මට අසනීප වුණා නම් I would go to the doctor. මම වෛද්‍යවරයා ළඟට යන්න තිබ්බා. හැබැයි ඇත්තටම මට අසනීපෙකුත් නැහැ. එන වර්තමාන තත්ත්වයට විරුද්ධයි. ඒක නිසා මම ડોක්ටර් ළඟට යන්නෙත් නැහැ. would go. if I got sick මට අසනීප වුණා නම් I would go to the doctor. මම වෛද්‍යවරයා ළඟට යන්න තිබ්බා. හරි. යාළුවෙක් පෑනක් ඉල්ලනවා ඔයාගේ. ඔයා යාළුවට කියනවා මගේ ළඟ පෑනක් තිබ්බනම් මට ඔයාලට දෙන්න තිබ්බා. වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක්. ඇත්තටම මගේ ළඟ පෑනක් නැහැ. මම කියනවා මගේ ළඟ පෑනක් තිබ්බනම් මට ඔයාලට දෙන්න තිබ්බා. කොහොමද කියන්නේ? if I had a pen. if I had past tense and have එකේ past tense had. if I had a pen මගේ ළඟ පෑනක් තිබ්බනම් I would give you මම ඔයාලට මට ඔයාලට දෙන්න තිබ්බා. would give would එකත් එක්ක present tense එක give I would give you මට ඔයාලට දෙන්න තිබ්බා. මගේ ළඟ පෑනක් තිබ්බනම් මට ඔයාලට දෙන්න තිබ්බා. if I had a pen I would give you. had past tense would give would plus present tense එකේ verb එක. මගේ ළඟ පෑනක් තිබ්බනම් මට ඔයාලට දෙන්න තිබ්බා. හැබැයි ඇත්තට මගේ ළඟ පෑනක් නැහැ. ඒ නිසා දෙන්න විදියකුත් නැහැ. හරි. දැන් අද කාලගුණය හොඳයි. මම හිතනවා මෙහෙම අද වැස්සනම් හිතන්න මැච් එකක් ගහනවා කියලාද? ඔවුන් තරගේ කල් දාන්න තිබ්බා. අද ඇත්තටම සනී ඩේ එකක් හොඳ හිරු රශ්මිය තියෙන දවසක්. මම හිතනවා හැබැයි මෙහෙම අද වැස්සනම් ඔවුන් තරගේ කල් දාන්න තිබ්බා කියලා. හරි. කොහොමද කියන්නේ? if it past tense rained it පාවිච්චි කරන වැස්ස සම්බන්ධයවට rain එක ඇතුලේ කාලේ ඉදි දාන rain. if it rained today අද වැස්සානම් they would කල්ලාට කියන call off එහෙම නැත්නම් postpone කියන්නේ call off කියන්නේ කල් දානවා. the match they would call off the match ඔවුන් තරගේ කල් දාන්න තිබ්බා. අද වැස්සනම් ඔවුන් තරගේ කල් දාන්න තිබ්බා. හැබැයි ඇත්තටම අද වහින්නෙත් නැහැ. ඒ නිසා ඔවුන් තරගේ කල් දාන්නෙත් නැහැ. එහෙනම් වර්තමාන තත්ත්වයට ප්‍රතිවිරුද්ධ දේ විස්තර කරනවා type 2 වලින්. සරලයි. හිතන්නේ යාළුවෙක්ට පාටි එකට ආරාධනා කරන්න තියෙනවා.
හැබැයි ඔයා ඇඩ්‍රස් එක දන්නේ නැහැ. ඔයා තව යාළුවෙක්ට කියනවා මම ඔහුගේ ඇඩ්‍රස් එක දැනගත්තා නම් මට ඔහුට පාටි එකට ආරාධනා කරන්න තිබ්බා. කොහොමද කියන්නේ? if I knew මම දැනගෙන හිටියා නම් his address ඔහුගේ ලිපිනේ if I knew his address මම ඔහුගේ ලිපිනේ දැනගෙන හිටියා නම් I would නැත්නම් I could නැත්නම් I might I would invite කියන ආරාධනා කරන්න තිබ්බා. if I knew his address මම ඔහුගේ ලිපිනේ දැනගෙන හිටියා නම් I would invite මට ඔහුට ආරාධනා කරන්න තිබ්බා. I would invite him කියන්නේ ඔහුට to the party එකට. වර්තමාන තත්ත්වයට විරුද්ධයි. හැබැයි ඇත්තටම මම ඔහුගේ ඇඩ්‍රස් එක දන්නෙත් නැහැ. ඒ නිසා ආරාධනා කරන්න විදිහකුත් නැහැ. විභෝධ නිසා උදාහරණ දෙන්න පුළුවන්ද? හරි, තව උදාහරණයක් ගන්න. ඇය වැටුණා නම් ඇයවම තුවාල කරගන්න තිබ්බා. හැබැයි ඇත්තට වැටුන්නේ නැහැ. if she වැටුණාට කියන්නේ fall. අතීත කාලයේ fell. ඇය වැටුණා නම් if she fell, she would hurt. ඇය තුවාල කරගන්න තිබ්බා. ඇයවම reflexive pronoun එක herself. ඇයවම දැන් ඉගෙන ගන්න ඒවා පාවිච්චි කරන හැටි herself. ඇයවම if she fell ඇය වැටුණා නම් ඇත්තට වැටුන්නේ වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක්. she would hurt herself. ඇය තුවාල කරගන්න තිබ්බා ඇයවම. ඒතර මේකත් අර මනකල්පේ දෙයක් තමයි තියෙන්නේ. වර්තමාන තත්ත්වයට විරුද්ධ දෙයක් කියන්නේ ඇත්තටම නොවිච්ච දෙයක්. සිතුවිල්ලක් විතරයි. හරි. එහෙනම් දැන් වහිනවා. මම හිතනවා වැස්සේ නැත්නම් අපිට ට්‍රිප් එකක් යන්න තිබ්බයි කියලා. ඇත්ත තත්ත්වය වෙනස්ද? if it did not rain today අද වැස්සේ නැත්නම් හැබැයි අතන වහිනවා. අද වැස්සේ නැත්නම් if it did not rain today past tense නේ did not rain if clause එක past tense if it did not rain today අද වැස්සේ නැත්නම් we would go අපිට යන්න තිබ්බා. we would go on a trip එහෙම නැත්නම් on a picnic. මේ trip එකම තමයි. we would go on a picnic. අපිට trip එකක් යන්න තිබ්බා. හරි. ඊට පස්සේ අපි යමු type 3 එකට. තුන්වෙනි වර්ගය. conditional sentences type 3. මම පස්සේ activities දෙන්න ලබන සතියේ හරි. ඉතින් type 3 කියලා දාන්න. type 3 කියලා ගන්න මාතෘකාව. මේක පාවිච්චි කරන්නේ impossible conditions. possible කියන්නේ කළ හැකි. impossible කියන්නේ සිදු කර නොහැකි. impossible conditions. සිදු කළ නොහැකි කොන්දේසි. දැන් පළවෙනි එකේදී නම් අහන් ඉන්න පස්සේ ලියන්න. type 1 එකේදී නම් කොන්දේසි සිදුවීමේ සම්භාවිතතාව ඉතා ඉහළයි. මම මහන්සියලා වැඩ කළොත් විභාගේ සමත් වෙයි. මහන්සියලා වැඩ කරන්න තියෙන හැකියාව ඉතා ඉහළයි. ඒක නිසා ඒක ඉටු වෙලා කොන්දේසි ඉටු වෙලා විභාගේ පාස් වෙන්න තියෙන හැකියාව ඉතා ඉහළයි.
මේ සම්භාවිතාව ගැන නිතරම කතා කරන්නේ කොන්දේසි ගැන. හරි. රිසල්ට් එක ගැන නෙමෙයි හිතන්නේ. හරි. දෙවෙනි එකේදී type 2 එකේදී මම කුරුල්ලෙක් වුණොත් සිදුවීමේ සම්භාවිතාව 0.0යි. මම ලංකාවේ ජනාධිපති වුණොත් සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩුයි. එහෙනම් සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩු වුණා. type 3 එකේදී සිදුවීමේ සම්භාවිතාව 0.0යි. කොහෙත්ම වෙන්නේ නැහැ. හේතුව තමයි මේකෙදි කතා කරන්නේ අතීත දේවල් ගැන. අතීතයේදී සිදුවේ අතීතයේ කොන්දේසි ඉටු වෙලා නැහැ. ඒක නිසා දැන් අපිට වෙනස් කරන්න දෙයක්වත් නැහැ. අපිට වෙනස් කරන්නත් බෑ ඒක. අතීතේ වෙලා ඉවරයි. අතීතයේ කිසියම් කොන්දේසියක් ඉටු වෙලා නැහැ. දැන් අපිට ආපහු අතීතයට ගිහිල්ලා ඒ කොන්දේසි ඉටු කරන්නත් බෑ. ඒකයි කොන්දේසි ඉටු වෙන්නේ නැහැ කියලා කියන්නේ. උදාහරණයක් කරලා පැහැදිලි වෙයි. මෙහෙම. If you had worked hard. ඔයා ඈත අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් 100 කෙනෙක් වගේ කියනවා. ඔයා අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් you would have passed the examination. ඔයා විභාගයේ සමත් වෙලා තියෙන්න තිබ්බා. ඔයා අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් ඔයා විභාගයේ සමත් වෙලා තියෙන්න තිබ්බා. හරි. කොන්දේසිය මොකද්ද? අතීතයේ මහන්සියලා වැඩ කරලා තියෙන්න ඕන. අතීතයේ මෙයා මහන්සියලා වැඩ කරලා නැහැ. දැන් අපිට කොන්දේසි ඉදු කරන්න බැහැනේ. අපෝ අතීතයට ගිහිල්ලා මහන්සියලා වැඩ කරවන්න බැහැනේ. අතීතේ වෙලා ඉවරයි. කොන්දේසි අතීතේ ඉටු වෙලා නැහැ. ඒ නිසා දැන් අපිට ආපහු කොන්දේසි ඉටු කරන්න බැහැ අතීතයට ගිහිල්ලා. ඒකයි impossible කියන්නේ සිදු කරන්න හැකියි කියන්නේ ඒක. හරි. ඒකයි අදහස. හරි. If you had worked hard. ඔයා මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් ඔයා විභාගයේ සමත් වෙලා තියෙන්න තිබ්බා. අතීතේ. අතීතේ ඔයා මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් අතීතේම ඔයා විභාගයේ සමත් වෙලා තියෙන්න තිබ්බා. හැබැයි ඇත්තටම මේ කියන්නේ දෙකම වෙලා නැහැ. ඇත්තටම අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබුණෙත් නැහැ. ඒක නිසා විභාගයේ සමත් වෙලා තිබුණෙත් නැහැ. හරි ඒකයි අදහස. ඇත්තටම දෙකම වෙලා නැහැ. අපි හිතනවා මෙහෙම වෙලා තිබ්බනම් මොනවා වෙන්න තිබ්බද? අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බනම් මොනවා වෙන්න තිබ්බද? විභාගේ පාස් වෙලා තියෙන තිබ්බා. හරි. ඔකයි අදහස. අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බනම් විභාගේ සමත් වෙලා තියෙන තිබ්බා. හරි. දැන් අපි බලමු ග්‍රැමර් කොහොමද කියලා. ටෙන්සස් කොහොමද කියලා. if clause එක had worked නේද පාර්ශල් දෙන්නේ මොකද්ද past perfect tense එක if clause එක එනවා past perfect වලින් දානවා if clause එක past perfect මෙතන main clause එක would have එක would plus have plus අනිවාර්යෙන් verb එකේ past participle දාන්න ඕනේ would have එකට පස්සේ verb එකේ past participle දාන්න ඕනේ මේ සූත්‍ර ටික කඩපාඩම් කරගන්න වෙනවා type 3 නා සූත්‍රය මේකයි if clause එක past perfect result එක would have එක past participle දාන්න. ඒතර if එකත් එක තියෙන එකට if clause එක කියලා කියනවා. ඒකට condition කියලා කියනවා. මේකට කියනවා result එක කියලා. හරි. ඒක පොඩ්ඩක් එතන ඊළමදී if clause එකට පොඩ්ඩක් ඔයගොල්ලෝ දාලා ලියා ගන්න. condition එක කියලා. මේකට දාලා ලියා ගන්න result එක කියලා. කමාවට පස්සේ ටික result. හරි. if clause එක condition එක ඒක තමයි කොන්දේසිය. නැත්නම් if clause කියලා ලියා ගන්න පුළුවන් වුණා. if you had worked hard ඒක තමයි කොන්දේසිය. ඔය අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බනම්. ඔය අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බනම් මේක තමයි කොන්දේසිය. හැබැයි කොන්දේසිය ඉටු වෙලා නැහැ අතීතේ. දැන් අපිට කොන්දේසිය ඉටු කරවන්නත් බෑ. ඒකයි impossible කියන්නේ. ඔය අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බා නම් you would have passed the examination. ඔය අතීතයේ විභාගයේ සමත් වෙලා තියෙන තිබ්බා. හැබැයි අතීතයේ මහන්සියලා වැඩ කරලා තිබ්බෙත් නැහැ. ඒ නිසා exam එක පාස් වෙලා තිබ්බෙත් නැහැ. ඒක මේක දැන් 9 වසරේදී ප්‍රශ්න එනවා 10 වසරේදී ප්‍රශ්න එනවා 11 වසරේදී ප්‍රශ්න එනවා ඔයලටත් එනවා ඊළඟ නම් කියන්න
හරිද? පුබුදු හරිද? පුබුදු හරිද? හරි සර්. හරි සර්. විසල් හරි සර්. දැනට හරිද? හරි සර්. ඉබෝද? හරිද? හරි සර්. හරි. සාමාකයදා ලියා. මේක ඉතින් සිංහල දෙරම ලියලා ඉන්න. සිංහල දෙරම ලියාගන්න. ඔබ මහන්සි වී වැඩ කරලා තිබුණා නම් ඔබ මහන්සි වී වැඩ කරලා තිබුණා නම් පාස් පර්ෆෙක්ට් පාවිච්චි කරන ඈත අතීතේ අතීත කාලයටත් වඩා අතීත. ගොඩක් අතීත දෙයක් විස්තර කරන්නනේ. කිසියම් සිදුවීමකට පෙර සිදු වූ ක්‍රියාවක් විස්තර කරන්න. ඔබ මහන්සි වී වැඩ කරලා තිබුණා නම් කමා ඔබ විභාගයේ සමත් වී තියෙන්න තිබ්බා. ඔබ මහන්සි වී වැඩ කරලා තිබුණා නම් කමා ඔබ විභාගයේ සමත් වී තියෙන්න තිබුණා. තියෙන්න තිබ්බා. ඔබ මහන්සි වැඩ කරලා තිබුණා නම් ඔබ විභාගයේ සමත් වී තියෙන්න තිබ්බා. ඔබ මහන්සි වැඩ කරලා තිබුණා නම් කමා ඔබ විභාගයේ සමත් වී තියෙන්න තිබ්බා. හරි දැන් නෝට් එක දාලා ලියගන්න. නෝට් එක ඉදිරියට ස්ටාමක් දාලා ලියගන්න. කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසිය සපුරාලිය නොහැක. කොන්දේසිය සපුරාලිය නොහැක. කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසිය සපුරාලිය නොහැක. ඒ කියන්නේ අතීතයේ මහන්සිලා වැඩ කරේ නැහැ. ඒ නිසා දැන් අපිට කොන්දේසිය සපුරාලන්න බෑ. මහන්සිලා වැඩ කරනවා කියන කොන්දේසිය සපුරාලන්න බෑ දැන්. එහෙම කරනකොට කාලයන්ත්‍රයකට ගිහිල්ලා අතීතය වෙනස් කරන්න ඕනේ. කාටුන් වලදී ඊපස්සේ අතීතයේ සිදු නොවූ කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසිය සපුරාලිය නොහැක. අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසිය සපුරාලිය නොහැක. ඒක කොන්දේසිය ඉටු කරන්න බෑ. හරි. කොන්දේසි වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව අතීතයේ සිදු නොවූ නිසා කොන්දේසිය සපුරාලිය නොහැක. හරි. ලියන්න මෙහෙම මේ යටතේ ඊට පස්සේ ඊළඟ රූලේ මේ යටතේ සත්‍ය ලෙස සිදු නොවූ මේ යටතේ සත්‍ය ලෙස සිදු නොවූ මේ යටතේ සත්‍ය ලෙස සිදු නොවූ අතීත සිදුවීම් ගැන මේ යටතේ සත්‍ය ලෙස සිදු නොවූ අතීත සිදුවීම් ගැන විස්තර කරයි. මේ යටතේ සත්‍ය ලෙස සිදු නොවූ අතීත සිදුවීම් ගැන විස්තර කරයි. හරි මේකේ කතා කරන්නේ එතකොට unreal past conditions ඇත්තටම සිදු නොවිච්ච unreal කියන්නේ real කියන්නේ ඇත්තනේ unreal අසත්‍ය past conditions අසත්‍ය past අතීත conditions අසත්‍ය අතීත කොන්දේසි නැත්නම් situations අවස්ථා ගැන තමයි කතා කරන්නේ. දැන් අපිට මේව වෙනස් කරන්න බෑ. දැන් අපි too late ප්‍රමාද වැඩි. දැන් වෙනස් කරන්න බෑ. too late. හරි. හරි අපි උදාහරණයක් කියමු. ඔහු හොඳින් දැන් ඉස්සලා පොඩක් හිතන්න කොහොමද එන්නේ කියලා හිතන්න. ඔහු හොඳින් ගීතය ගායනා කරලා තිබ්බා නම් ඔහු ගායනා තරගයේ දිනලා තියෙන්න තිබ්බා.
ඔහු හොඳින් ගීතේ ගායනා කරලා තිබ්බනම් ඔහු ගායනා තරගේ දිනලා තියෙන්න තිබ්බා. ඇත්තටම ගායනා කරෙත් නැහැ ඒ නිසා දින්නෙත් නැහැ. හරි කොහොමද අපි කියන්නේ past perfect පාවිච්චි කරලා? If he had sung well. ගායනා කරනවා sing නේ. ඒක අතීත කාලේ sang. past participle එක sung. If he on if clause එක මේකේදී අපි මතක කරගමු type 1 එකේදී if clause එක simple present. type 2 එකේදී simple past. type 3 එකේදී past perfect. past perfect දාන්නේ had එක sing sang sung past participle දානවා. had එක verb එකේ past participle sing sang sung දානවා. ගායනා කරනවා sing ගායනා කළා sang sung ගායනා කරලා past participle. If he had sung well ඔහු හොඳින් ගීත ගායනා කළා තිබ්බනම් if he had sung the song well ඔහු හොඳින් ගීතය ගායනා කළා තිබ්බනම් he would have won ඔහු දිනලා තියෙන්න තිබ්බා. The singing competition ගායන තරගය. the singing contest හරි competition හරි. ඔහු ගායන තරගයේ දිනලා තියෙන්න තිබ්බා. මෙතන වැදගත් කරුණු තමයි if clause එක past perfect ඔන්න දාගෙන past perfect මෙතන තියෙනවා main clause එක result එක would have එක verb එකේ past participle දානවා won win won දිනලා දිනනවා win won දිනලා if he had sung well if he had sung the song well හොඳින් ගීතය ගායනා කරලා තිබ්බනම් he would have won the singing contest ඔහු ගායන තරගයේ දිනලා තියෙන තිබ්බා. හැබැයි ඇත්තටම අතීතයේ හොඳින් ගීතය ගායනා කරලා තිබෙත් නැහැ. ඒක නිසා competition එක දිනලා තිබුණෙත් නැහැ. හරි. තව උදාහරණයක්. If the doctor had come early. If the doctor past perfect had come එක come කියන්නේ එනවා present tense come අතීත කාලයේ came past participle ආපහු come එනවා මේ past participle pp. If he had come early sorry if the doctor had come early වෛද්‍යවරයා වේලාසනින් ඇවිල්ලා තිබ්බා නම් the doctor වෛද්‍යවරයා had come ඇවිල්ලා තිබ්බා නම් early වේලාසනින් if the doctor had come early හැබැයි අතන වෙයිලාද නැහැ ඇවිල්ලා තිබ්බා නම් මොනවා වෙන්න තිබ්බද the patient රෝගියා would not have died මිය නොයන්න තිබ්බා ඇත්තට මිය ගිහිල්ලා වේලාසෙන් ඇවිල්ලා තිබ්බා නම් ડોක්ටර් රෝගියා මිය නොයන්න තිබ්බා හරි බලන්න මෙතන would have die එකේ past participle died not negative ඇවිල්ලා if the doctor had come early වෛද්‍යවරයා වේලාසෙන් ඇවිල්ලා තිබ්බා නම් the patient would not have died රෝගියා මිය නොයන්න තිබ්බා හැබැයි අතන මේ කොන්දේසි ඉතු වෙලා නැහැ ડોක්ටර් වේලාසෙන් ඇවිල්ලා නැහැ හරි ඒක නිසා රෝගියා මිය නොගිහින් තිබිලත් නැහැ අතන මිය ගිහිල්ලා කොන්දේසි අතීතයට ඉතු වෙලා නැහැ දැන් අපිට වෙනස් කරන්න බෑ කොන්දේසි ඉතු කරන්න බෑනේ අපෝ ඒ කොන්දේසි දැන් කරන මොකද මැජික් එකක් කරලා තමයි වෙනස් කරන්නේ හරි. ඔහු මට ඇත්ත කියලා තිබ්බනම් මට ඔහුට උදව් කරලා තියෙන තිබ්බා. නැත්නම් මට ඔහුට උදව් කරන්න තිබ්බ අතීතේ. කොහොමද කියන්නේ? If he had told me the truth. If he had told. Had එක told. told. කියලා. had කියන්නේ තිබුණා. he කියන්නේ ඔහු. if කියන්නේ නම් නැත්නම් කියලා තිබ්බා නම් ඔහු කියලා තිබුණා නම් if he had told me මට the truth සත්‍ය ඇත්ත හැබැයි ඇත්තටම කියලා තිබුණේ නැහැ මෙන්න past perfect if එකක් එක්ක I would have helped him මට ඔහුට උදව් කරන්න තිබ්බා I would have helped him මට ඔහුට උදව් කරන්න තිබ්බා would have එක
past participle. මට ඔහුට උදව් කරන්න තිබ්බා. ඔන්න සිංහල තේරුම ලියා ගන්න. ඔහු මට ඇත්ත කියලා තිබ්බා නම් මට ඔහුට උදව් කරන්න තිබ්බා. හැබැයි ඇත්තටම ඔහු මට ඇත්ත කියලා තිබුණේ නැහැ අතීතේ. ඒ නිසා මට අතීතේ ඔහුට උදව් කරන්න හම්බුනේ නැහැ. මේකම තවත් ක්‍රමයකට කියන්න පුළුවන්. මේ වාක්‍යෙම තවත් ක්‍රමයකට කියන්න පුළුවන්. If he had told me the truth කියන එක තවත් ක්‍රමයකට කියන්න පුළුවන්. ඒකත් තමයි ලියා ගන්න. Had he told me the truth. Had he told me the truth. had එක ඉස්සරහට අරන්. He had told කියන එක had එක ඉස්සරහට අරන්. ප්‍රශ්නයක් නෙමෙයි මේක. සාමාන්‍ය had එක ඉස්සරහට අරන් ප්‍රශ්නයක් එනවනේ. මෙතන ප්‍රශ්නයක් නෙමෙයි. Had he told me the truth. ඔහු මට සත්‍ය කියලා තිබ්බා නම්. ඒකට කියන්නේ මම I would have helped him. මට උඩ දොකරන් තිබ්බා. අර තේරුම තමයි උඩ වාක්‍යයේ තේරුම තමයි. හැබැයි ඇත්තටම අතීතේ ඔහු මට ඇත්ත කිව්වෙත් නෑ. ඒ නිසා මට උඩ උදව් කරන්න හම්බුනේ නැහැ. ඒක ලියගන්න. හරි තව එකක්. If my parents had been rich. බලන්න මෙතන පාවිච්චි දෙන්න හැටි. had එකත් එක්ක be කියන verb එකේ past participle තමයි been කියන්නේ. be verb එකේ past participle. am is the present tense, was the past tense. ඒකේ past participle තමයි been කියන්නේ. been එකේ තේරුම තමයි ඉඳලා, වෙලා, තිබිලා ඒ තේරුම. හරි ඉඳලා තිබිලා වෙලා කියන තේරුම. මෙතන තේරුම වෙලා. හරි මෙතන been කියන්නේ වෙලා. කිය ගන්නවා නම් වෙලා. had කියන්නේ තිබුණා. which පොහොසත්. එහෙනම් පොහොසත් වෙලා තිබුණා නම් කවුද? my parents මගේ දෙමව්පියෝ. මගේ දෙමව්පියෝ පොහොසත් වෙලා තිබුණා නම් අතීතේ ඇත්තටම එහෙම වෙලාද? නැහැ. මොනවා වෙන්න තිබ්බද? මම හිතනවා. They would have bought a luxurious house. ඔවුන්ට සුඛෝභෝගී නිවසක් මිලදී ගන්න තිබ්බා. හැබැයි මේ ක්‍රියාවන් දෙකම අතීතේ වෙලා නැහැ. මේක ඔන්දේ සීට වුණා නම් අතීතේ මේක වෙන්න තිබ්බා. දෙවෙනි දේ වෙන්න තිබ්බා අතීතේ. පොසිදලා තිබ්බනම් සුඛෝභෝගී නිවසක් මිලදී අරගෙන තියෙන්න තිබ්බා. ක්‍රියාවන් දෙකම අතීතේ වෙලා නැහැ. තව එකක්. If he had got past perfect. If he had got a degree. ඔහුට උපාධියක් තිබිලා තිබුණා නම්. From a reputed university. Reputed කියන්නේ පිළිගත්. University විශ්වවිද්‍යාලය. If he had got කියන්නේ තිබිලා තිබුණා නම් ඔහුට තිබිලා තිබුණා නම් a degree උපාධියක් from a reputed university පිළිගත් විශ්වවිද්‍යාලයකින් එන පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඔහුට උපාධියක් අතීතයේ තිබිලා තිබුණා නම් he would have done ඔහු කරලා තියෙන තිබ්බා he would have done a good job ඔහු හොඳ රැකියාවක් කරලා තියෙන තිබ්බා. හැබැයි ඇත්තටම ඩිග්‍රී එකක් තිබිලත් නැහැ. ඒ නිසා හොඳ රැකියාවක් කරලා නැහැ. ඇත්තටම අතීතයේ සිදු නොවෙච්ච දේවල් ගැන තමයි කතා කරන්නේ. එහෙම වුණා නම් මොන වෙන්න තිබ්බද කියලා කියනවා. would have එක do කියන verb එකේ past participle done.
කරලා කියන්න පුළුවන්. ඔන්න ඊතලෙන් දාගෙන ඔන්න මාරු කරලා කියන්න පුළුවන්. ඊතල වලින් දෙපැත්තට මාරු කරගන්න. ඒ කියන්නේ he would have done a good job කියන එක මුලට දාලා ඊට පස්සේ කියනවා if he had got a degree from a reputed university. දෙපැත්ත මාරු කරලා කියන්න පුළුවන්. ඒත් ඒ තේරුම තමයි. ඔන්න ඒක පෙන්නුම් කරගන්න ඊතල දාලා දෙපැත්තට. හරි. හිතන්න වගේ යාළුවෙක්ට ඇක්සිඩන්ට් එකක් වුණා අතීතේ. මම කියනවා මෙහෙම. ඔහුට ඇක්සිඩන්ට් එකක් නොවෙන්න තිබ්බා. ඔහු අපරික්ෂාකාරී ලෙස රිය පැදුවේ නැත්නම් කොහොමද කියන්නේ? My friend මගේ යාළුවා would not දැන් ප්‍රතිඵල ඉස්සෙල්ලා කියනවා. ප්‍රතිඵල ඉස්සෙල්ලා would not have met meet කියන එකේ past participle met. My friend මගේ යාළුවා would not අර මේ would not have met තමයි verb එක. would not have met with an accident. meet with an accident කියන ක්‍රියාවතුරක් වෙනවා. ඒක අතීත කාලේ met with an accident. met with an accident කියන ක්‍රියාවතුරක් වෙනවා. ක්‍රියාවතුරක් වුණා. met with an accident කියන්නේ ක්‍රියාවතුරක් එක මොන ගැහුණා නෙමෙයි. ක්‍රියාවතුරක් වුණා. My friend would not have met with an accident. මගේ යාළුවට ක්‍රියාවතුරක් නොවන්න තිබ්බා. මේක past participle හරි. would not එක past participle. කොන්දේසිය තමයි if he had not driven ඔහු පදවල තිබුණ නැත්නම් වාහනේ if he had not driven the car ඔහු කාර්යය පදවල තිබුණ නැත්නම් carelessly අපරික්ෂාකාරී ලෙස ඔහු අපරික්ෂාකාරී ලෙස වාහනේ කාර්යය පදවල තිබුණ නැත්නම් ක්‍රියාවතුරක් නොවන්න තිබ්බා. හැබැයි ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වුණා. කොන්දේසි ඊට වෙලා තිබ්බා අතීතේ. ඒ කියන්නේ මේකදී කොන්දේසි ඊට වෙලා මොකද්ද? අපරික්ෂාකාරී ලෙස පදවල. එහෙම පදවල තිබුණ නැත්නම් ක්‍රියාවතුරක් නොවන්න තිබ්බා. My friend would not have met in an accident. මගේ යාළුවාට ක්‍රියාවතුරක් සිදු නොවන්න තිබ්බා. ඔහු කාර් එක අපරික්ෂාකාරී ලෙස පදවල තිබුණ නැත්නම්. හැබැයි ඇත්තට මේ දෙකම වෙලා නැහැ. ක්‍රියාවතුරක් වෙලා කාර් එක අපරික්ෂාකාරී ලෙස පදවල තිබුණ නැත්තේ නැහැ. පදවල තිබ්බා. අපරික්ෂාකාරී ලෙස පදවල තිබ්බා. හරි අපෝ වරක් ඔක බලාගන්න කියව ගන්න. නැත්නම් මතක වෙනවා. අර සූත්‍ර මතක තියන්න. conditional sentences වල type 1 නම් if clause එක simple present, type 2 නම් simple past, type 3 නම් past perfect. type 1 නම් result එක will දාලා ලියනවා. type 2 නම් result එක would දාලා ලියනවා. type 3 නම් would have දාලා ලියනවා. would have. negative නම් not එක. ඒක මතක තියන්න. සූත්‍රය එනවා. දැන් සූත්‍ර වලට ආදේශ කරලා උත්තර ලියන්න යනවා විභාගෙ. ගොඩක් වැදගත්. හරි. තව උදාහරණ එකක් හරි දැන් හරිය. If you had come early, you would have met him. If you had come early. ඔයා වේලාසලින් ඇවිල්ලා තිබ්බනේ. හැබැයි ඇත්තටම ඇවිල්ලා නෑ වේලාසලින්. Past perfect had come. You would have met him. You would have met him. Would have met past participle. Would have like a past participle. Met him. ඔබ වේලාසෙන් ඇවිල්ලා තිබ්බනම් ඔබට ඔබ මුණ ගැහෙන්න තිබ්බා. හැබැයි අතන වේලාසෙන් ඇවිල්ලත් නැහැ. ඒක නිසා මුණ ගැහුනේ නැහැ. अंतिम उदाहरण लियमु ඊට පස්සේ පොඩක් ස්පෝකන් ඉංග්‍රීසි කරනවා අලුත් වචන දෙකක් කියලා දෙනවා ගොඩක් වැදගත් වෙන වචන දෙකක් if I had been sick had been මෙතන තේරුම වෙලා be verb එකේ past participle එහෙනම් tense එක had එක past participle තියෙනවා tense එක past perfect past participle තියෙනවා be verb එකේ එහෙනම් tense එක past perfect if I had been sick sick කියන අසනීප මට අතීතයේ අසනීප වෙලා තිබ්බා නම් අර ඉස්සෙල් උදාහරණ තමයි I would have gone to the doctor එකම මේ type 3 එකට ආදේශ කරනවා would have එක gone past participle if I had been sick had කියන තිබුණා sick කියන අසනීප
been කියන්නේ වෙලා. ඒකට මම තේරුම් එන්නේ ලස්සනට. මට අසනීප වෙලා තිබුණා නම් if again now I would have gone would කියන්නේ have කියන්නේ තිබ්බා අර ලස්සන දෙනා තේරුම දැනට ලියා ගන්න would කියන්නේ තිබ්බා have කියන්නේ මෙතන තියෙන්න gone කියන්නේ ගිහිල්ලා go යනවා when ගියා gone කියන්නේ ගිහිල්ලා එහෙනම් ගිහිල්ලා තියෙන්න තිබ්බා එකපාරට පළවෙනි දර කරනකොට පොඩක් අමාරුයි කියන්නේ පාඩම් කරගන්න වෙනවා පාඩම් කරගත්ත පස්සේ හුරු වුණාට පස්සේ ලේසි දැන් 9 වසරේදී කරනවා 10 වසරේදී කරනවා අපහු 11 වසරේදීත් කරනවා තුන් පාරක් කරනවානේ පාඩම් හරි if I had been sick මට අසනීප වෙලා තිබුණා නම් I would have gone to the doctor මම වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා තියෙන්න තිබ්බා would have gone ගිහිල්ලා තියෙන්න තිබ්බා හරි මට ප්‍රශ්න දෙකක් අහන්න කොහොමද ප්‍රශ්න දෙකක් කොහොමද නෑ සර්. පැහැදිලිද ඔව්. විශාල ප්‍රශ්න දෙකක්ද නෑ සර්. ඉවෝද නෑ සර්. දැන් යා ප්‍රශ්න දෙකක් අහන්න සර් ඔකේ සර් මේක සර් මේ හැඩ් එක මේ එතකොට මේ ඔකේ කියන්නේ ඩේ වගේ එකක් තිබ්බොත් හැව් වෙනවද? නෑ හැඩ්ම තමයි they have දාන්නේ present tense නන්නේ මෙතන past perfect නේ past perfect නා සූත්‍රයේ had එක verb එකේ past participle ඒක වචන වලත් බහු වචන වලත් hadම තමයි past perfect නා ඒක වචන වලත් බහු වචන වලත් helping verb එකේ hadම තමයි had එකත් එක්ක verb එකේ past participle දානවා නේ had එකත් එක්ක be එකේ past participle be had එකත් එක්ක come එකේ past participle come තමයි ඇවිල්ලා තිබුණා නම් හරි දැන් මේක හොඳට පාඩම් කරගන්න. දැන් ඔය පොත වහන්න. ඔයගොල්ලෝ ස්පෝකන් ඉංග්‍රීසි පොත ගන්න. ඔයගොල්ලෝ ස්පෝකන් ඉංග්‍රීසි පොත ගන්න. අද පාඩම් කරගන්න ලෙසන් එක. නැත්නම් අපිට වෙනවා. ගොඩක් අදගත් පාඩමක්. අලුත් phrases ටිකක් කියලා දෙනවා අලුත් වචන ටිකක් වචන දෙකක් කියලා දෙන්නේ හොඳට ඉංග්‍රීසි කතා කරන්න මේවා දන්නවා cake walk නැත්නම් piece of cake මත පිට අර්ථය මොකද්ද cake එකක් ඇවිදිනවා cake walk එක cake එකක් ඇවිදිනවා නැත්නම් cake එකක් උඩ ඇවිදිනවා a piece of cake කෑල්ලක් ඇත්ත ඒ කියන්නේ ගැඹුරු අර්ථය මේකයි මත පිට අර්ථය ඒකයි ගැඹුරු අර්ථය මේකයි a very easy thing ඉතා පහසු දෙයක් විස්තර කරන්න පාවිච්චි කරනවා cake walk කියන එක නැත්නම් piece of cake කියන එක සිංහල තේරුම ලියන්නේ ඉතා පහසු දෙයක් දැන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය එංගලන්තය එහෙම කියන්නේ it is a cake walk ඒක ඉතා පහසු දෙයක් winning the match is a cake walk තරගයේ දිනන එක cake walk එකක් ඉතා පහසු දෙයක් ගොඩක් ලේසි දෙයක් මට පුණාන උදාහරණ දෙන්න ඔයගොල්ලෝ කතා කරන්න ස්පෝකන් ඉංග්‍රීසි නම් කතා කරනවා හරි ඒක ගොඩක් ලේසි දෙයක් වුණා. ඒක වුණා. ඒක නම් it. number 1 උදාහරණ. ඒක නම් it. වුණා නම් was. am is කියන්නේ වෙනවා. was කියන්නේ වුණා. it කියන එක එක වචන නිසා verb නෙමෙයි දාන්නේ was.
it was a එක වචනේ singular නිසා was දානවා. It was a cake walk. ඒක ඉතා පහසු කාර්යයක්. නැත්නම් ඒක ඉතා පහසු දෙයක් වුණා. It was a very easy thing. ඒකමයි it was a cake walk කියන්නේ. නැත්නම් ඒක වෙනට ආදේශ කරන්න පුළුවන් it was a piece of cake. දැන් අද මතක තියාගන්න ගොඩක් ලේසි දෙයකට කියන්නේ මොකද්ද? It is a cake walk. ඒක ලේසි දෙයක් වර්තමාන කාල නම් අතීත කාල නම් it was a cake walk. ඒක ඉතා ලේසි දෙයක් was කියන්නේ වුණා. මොන සිංහල දෙනවා ලියන්නේ ඒක ඉතා ලේසි දෙයක් වුණා. ඒක ඉතා පහසු දෙයක් වුණා. හරි දැන් අපි දිග වාක්‍යයක් බලමු. මගේ වාර විභාගයේ ඉතා පහසු කාර්යයක් වුණා. කොහොමද කියන්නේ? නේද? හරි කටි අරගෙන තියෙන්නේ ප්‍රශ්න නැහැ වගේ ඔකෙම හරි ලියන්න තීර පොතේ ලියන්න හරි ඔයාලගේ මේ එකපාරට අයින් වෙන්නේ මොකද සිග්නල් අඩුද හරි it was a cake walk හරි මගේ වාර විභාගයේ ඉතා පහසු කාර්යයක් වුණා මගේ වාර විභාගයේ my term test so වැඩක් නැහැ ගොඩක් ලේසි my term test plus වුණා a cake walk මගේ වාර විභාගයේ ඉතා පහසු කාර්යයක් වුණා my term test was a cake walk my term test was a cake walk හදන්න අපිට දිග වාක්‍යයක් හදමු. කොහොමද තාම නැද්ද? අර වෙඩි රූම් ඉන්නලා කියන්න. දැක්කොත් කියන්න. ඔයා මහන්සියලා වැඩ කළොත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉතා හොඳින් සමත් වෙන එක ඉතා පහසු කාර්යයක් වෙයි. කොහොමද කියන්නේ? දැන් අපිට අර conditional sentences පාවිච්චි කරන්න පුළුවන්. If you study hard, if you work hard, if you study, type 1 study present tense. Conditional sentences. You study if you study hard, if you study hard, samat වීමට කියන්නේ past නෙමෙයි passing. noun එක කරන්න සමත් වීම නාමපදයක් ing දාන්න. verb එකට ing දාන්න. passing සමත් වීම. passing the O-level examination සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම ඉතා හොඳින් කියන්නේ with flying colors පියාඹන පාටත් එක නෙමෙයි ඉතා හොඳින් with flying colors ඉතා හොඳින් very well if you study hard ඔයා මහන්සියලා වැඩ කළොත් passing the O-level examination සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම කොහොමද with flying colors ඉතා හොඳින් will be කියන්නේ වේවි a cake walk ඉතා පහසු කාර්යයක් වේවි will be කියන්නේ වේවි a cake walk ඉතා පහසු කාර්යයක් වේවි if you study hard ඔයා මහන්සියලා වැඩ කළොත් මහන්සියලා අධ්‍යයනය කළොත් passing the O-level examination with flying colors සාමාන්‍ය විභාගයේ ඉතා හොඳින් සමත් වීම will be වේවි a cake walk ඉතා පහසු කාර්යයක් වේවි ඊට පස්සේ මම කියනවා ශතකයක් රැස් කිරීම කොහොමද කියන්නේ ලකුණු 100ක් ගන්න එක මැච් එක making a century century කියන්නේ ශතකය making a century කොහෙද in the world cup ලෝක කුසලානයේදී ශතකයක් වාර්තා කිරීම making a century in the World Cup
ඒක කේක් වෝක් එකක්ද? ලේසි දෙයක්ද? අමාරු දෙයක්. ලේසි දෙයක් නෙමෙයි. ලේසි දෙයක් නෙමෙයි කියලා කොහොමද කියන්නේ? is not a cake walk. cake walk එකක් නෙමෙයි. හැබැයි 9s ගන්න එක ලේසි. cake walk එකක් තමයි. හරි. තරගයේ ජයග්‍රහණය කරන එක ඔහුට ඉතා පහසු දෙයක් වේවි. රේස් එකක් දිනන එක. ඔහු මහන්සියලා පුහුණු වෙන නිසා. කොහොමද කියන්නේ? winning the race. winning the race කියන්නේ ජයග්‍රහණය කිරීම. winning double n වෙනවා. winning කියන්නේ ජයග්‍රහණය කිරීම, දිනීම. winning the race, race එක දිනන එක. will be කියන්නේ වේවි. will be a cake walk. තරගයේ දිනන එක cake walk එකක් වෙයි. for him, ඔහු සඳහා අපි දැන් හේතුව කියනවා. ඇයි? since නිසා. since කියන්නේ නිසා. දැන් මේ වාක්‍ය ගොඩනගෙන රටාවල් තේරුම් ගන්න මේකෙන් ප්‍රැක්ටිස් කරන්න. තව උදාහරණ ඔයගොල්ලෝ තනියම හිතන්න මේ වගේ. ඒතර ඔයගොල්ලන්ට මේ වගේ වාක්‍ය ලියන්න පුළුවන්. winning the race කියන්නේ තරගයේ දිනීම. will be a cake walk. ඉතා පහසු කාර්යයක් වේවි. for him, ඔහු සඳහා. ඔහුට since he practices hard. හේතුව තමයි ඔහු practices. ඔහු පුහුණු වෙනවා hard. මහන්සි වෙලා. ඔහු පුරුද්දක් ලෙස මහන්සියලා පුහුණු වෙනවා. he practices simple present tense. පුරුද්දක් වශයෙන් පුරුදු වෙනවා. පුහුණු වෙනවා. since he practices hard කියන ඔහු මහන්සියලා පුහුණු වෙන නිසා. winning the race will be a cake walk for him. තරගයේ දිනන එක ඉතා පහසු කාර්යයක් වෙයි ඔහුට. පුළාන ඔයගොල්ලෝ උදාහරණ දෙන්න බෑ. ඒ මොකද වෙන්නේ? ඇයිද මේ ලොගින් වෙයිද? අයිකන ප්‍රශ්නයක් නෑ විනාඩි 5ක් වගේ තමයි දෙන්නේ. ප්‍රශ්නයක් try කරන්න ඕන. හරි. දෙන්න පුළුවන් උදාහරණයක්. ඉවද? cake walk උදාහරණ දෙන්න පුළුවන්ද? දැන් දෙනවා වගේ වචනයක් කරගන්න ඕන. විශාල උදාහරණ දෙන්න පුළුවන්ද? මොකක්ද ලේසි දෙයක්? ඒක ලේසි දෙයක්. it is a cake walk. මොකක්ද it කෙනෙකුට දාන්න ඕන එක? මොකක්ද ලේසි දෙයක්? blank a cake walk. කතා කරලා කතාන්න පුළුවන් ඉන්නේ කතා කරන්න. විභාග උදාහරණ දෙන්නද? sir උදාහරණ දෙන්න බෑ. පුළුවන්. sir කියන්න උදාහරණ දෙන්න පුළුවන්ද? cake walk වල. she go to the karate practice හරි. because okay. try කරන්න. because fight is cake walk. මොකක්ද කියන්න ඕනේ කියලා සිංහලෙන් කියන අදහස කියන්න ඕනේ මොකක්ද? අය කරාටි ප්‍රැක්ටිස් යන නිසා එයාට ගහ ගන්න ලේසි. fighting is a cake walk for her. fighting. fight කරන එක හොඳ නෑ නේ. fighting is a cake walk. fight කරන එක cake walk එකක් එයාට. for her ඇය සඳහා. since නිසා මොනවා නිසාද?
she goes for යන නිසා karate practice. practice කියන්නේ C දාන්නේ. අය karate practice යන නිසා ෆයිට් කරන එක ඇයට ඉතා පහසු කාර්යයක් කේක් වෝක් එකක්. හරි. ඊළඟ උදාහරණය තමයි in the pipeline. ඊළඟ අපේ වචනේ ඊළඟ ෆ්‍රේස් එක in the pipeline. ගොඩක් දුරට ඉංග්‍රීසි පත්තරවල එහෙම එක යනවා. in the pipeline කියන එක. ඊට පස්සේ ඉංග්‍රීසි හොඳට කතා කරනවා මේක පාවිච්චි කරනවා නිතරම කතා කරද්දී. in the pipeline. in the pipeline කියන්නේ කිසියම් දෙයක් ඉතා ආසන්නයි කියලා කියන්නේ. අපි කලින් දෙයක් ඉගෙන ගත්ත මේ වගේ round the corner කියන එක මතක ඇති කරන අයට round the corner කියන්නේත් ඒකම තමයි. round the corner කියන්නේ යමක් ඉතා ආසන්නයි. round the corner. in the pipeline කියන්නේත් ඒකමයි යමක් ඉතා ආසන්නයි. ලියගන්න in the pipeline. සමාන වචනයක් round the corner. තේරුම තමයි යමක් ඉක්මනින් සිදුවීමට නියමිතයි. සිංහල තේරුම යමක් ඉක්මනින් සිදුවීමට නියමිතයි. ඒ වගේ අවස්ථාවකදී මේ ෆේස් එක වාක්‍ය ඛණ්ඩේ පාවිච්චි කරනවා. වචන ඛණ්ඩේ පාවිච්චි කරනවා. යමක් සිදුවීමට ඉතා ආසන්නයි. ඉංග්‍රීසියෙන් කියනවා will happen very soon. will happen very soon. will happen සිදුවේවි very soon. ඉතා ඉක්මනින් සිදුවේවි. will happen very soon. ඉතා ඉක්මනින් සිදුවේවි. ඉතා ඉක්මනින් සිදුවීමට නියමිතයි සිංහල තේරුමක් ලියාගන්න. උදාහරණයක් බලමු. මගේ සහෝදරයාගේ විභාගය අත ළඟ. ඉතා කිට්ටුයි. ඉතා ආසන්නයි. කොහොමද කියන්නේ? my brother කියන්නේ මගේ සහෝදරයා. මගේ සහෝදරයාගේ my brother's examination විභාගය. my brother's examination කියන්නේ මගේ සහෝදරයාගේ විභාගය. තමයි මේ වාක්‍යයේ subject එක. වාක්‍යයට අපිට ක්‍රියාපදයක් ඕන. දැන් මේකට ක්‍රියාපදයක් විදිහට දාන්නේ be verb එකක්. am is සාමාන්‍ය ක්‍රියාපදයක් නැත්නම් අපි අනිවාර්යෙන් ක්‍රියාපදයක් දාන්න ඕනේ. ඒක නිසා අපි be verb එකක් දානවා. වර්තමාන කාලය. ඒ නිසා is දානවා. ඒක වචන මේක am is තුනේ එකක්. මේක singular නිසා is දානවා. my brother's examination is in the pipeline. අතලඟ. ඉතාසන්නයි. my brother's examination is in the pipeline. මගේ සහෝදරයාගේ විභාගය ඉතා ආසන්න. is එක තේරුම වෙනවා ආසන්න වෙනවා ආසන්න වෙයි ආසන්න වෙයි. my brother's examination is in the pipeline. මගේ සහෝදරයාගේ විභාගය අතලඟ. හරි. කොහොමද කියන්නේ මිනිස්සු අලුත් ඇඳුම් මිලදී ගන්නවා අලුත් අවුරුද්ද අතලඟ නිසා. මිනිස්සු අලුත් ඇඳුම් මිලදී ගන්නවා අලුත් අවුරුද්ද අතලඟ නිසා. මේ දවස්වල මිලදී ගනිමින් ඉන්නවා. එහෙනම් අපිට present continuous tense පාවිච්චි කරන්න වෙනවා. මිනිස්සු people are buying මිලදී ගනිමින් ඉන්නවා present continuous tense. people are buying present continuous. මොනවද? අහන් ඉන්න. new clothes අලුත් ඇඳුම්. මේ දවස්වල these days is it pronounce කරන්න ඕන? s වලට these days is it වගේ pronounce වෙන්නේ spoken වලදී. කොහොමද මේ විදිහට pronounce කරනවා? British English එක. people are buying new clothes මිනිස්සු අලුත් ඇඳුම් මිලදී ගනිමින් ඉන්නවා these days මේ දවස්වල. since වල අපි දාම as නිසා as නිසා as දාන්න පුළුවන් since දාන්න පුළුවන් because දාන්න පුළුවන්. මතකනේ කඩා. නිසා කියන්නේ. මොකක් නිසාද මිනිස්සු මේ දවස්වල අලුතෙන් මිලදී ගනිමින් ඉන්නේ? as සිංහල and Tamil new year. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද. සිංහල and pronoun නිසා capital, Tamil capital, new year. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද is in the pipeline. ඉතා ආසන්නයි.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද අත ළඟ නිසා මිනිස්සු මේ දවස්වල අලුත් ඇඳුම් මිලදී ගනිමින් ඉන්නවා. හරි. ඔබතුමා සිග්නල් මදිනේ. සාමාන්‍ය මේ හරියට නම් මොබිටෙල් වල මදි. ඩයලොග් සහ SLT වල තියෙනවා මොබිටෙල් වල මදි. හරි. මට ඉතා සතුටුයි කියලා කියන්නේ මතකද කලින් අපි දෙයක් ඉගෙන ගත්තා. කොහොමද? I am very happy නැතුව I am over the moon. I am over the moon. මම හදට උඩින් නෙමෙයි. මට ඉතා සතුටුයි. I am over the moon. I am over the moon කියන්නේ මට ඉතා සතුටුයි. ඇයි හේතුව since trip එක අත ළඟ නිසා. since our annual trip අපේ වාර්ෂික චාරිකා annual කියන්නේ වාර්ෂික. our annual trip is in the pipeline. අපේ annual trip එක pipeline එකේ නිසා අත ළඟ නිසා I am over the moon. over the moon කියන්නේ ඉතා සතුටු. very happy. over the moon කියන්නේ very happy. ඉතා සතුටුයි. අපේ වාර්ෂික චාරිකා අත ළඟ නිසා මට ඉතා සතුටුයි. පුනත් උදාහරණ දෙයක් දෙන්න. උදාහරණ දෙයක් දෙන්න පුළුවන්ද? මම සිංහලෙන් කියන්නම්. ජනාධිපතිවරණයේ අත ළඟ. කොහොමද කියන්නේ? ලේසි. ජනාධිපතිවරණයේ අත ළඟ. කාටද කියන්න පුළුවන්ද? ජනාධිපතිවරණයේ අත ළඟ. ඉතා ආසන්නයි. හරි. The president කියන්නේ ජනාධිපතිනේ. presidential adjective එකක් වඩ පත් කරනවා මොකද noun එකක් ඉස්සරහට දාන්න නිසා. The presidential election. ජනාධිපති මැතිවරණය. නැත්නම් ජනාධිපතිවරණය. is in the pipeline. පත්තරවල එහෙම යනවා. The presidential election is in the pipeline. ජනාධිපති මැතිවරණය අත ළඟ. හරි. ඔවුන් අද ඔවුන්ගේ නිවස සරසමින් ඉන්න පාටි එක අත ළඟ නිසා. කොහොමද කියන්නේ? they own are decorating. මේ මොහොතේ සරසමින් ඉන්නවා. they are decorating. decorating කියන්නේ සරසමින් කියන්නේ ඉන්නවා. ඔවුන් සරසමින් ඉන්නවා. their home. their ඔවුන්ගේ home නිවස. they are decorating their home today. ඔවුන් අද ඔවුන්ගේ නිවස සරසමින් ඉන්නවා. හේතුව as නිසා the party is in the pipeline. පාටි එක අත ළඟ නිසා. පාටි අත ළඟ නිසා ඔවුන් ඔවුන්ගේ නිවස සරසමින් ඉන්නවා. හරි. උදාහරණ දෙන්නද? පුළුවන් උදාහරණ දෙන්න. හරි එහෙනම් අපි නතර කරමු. ඊළඟ සතියේ තියෙන්නේ ක්ලාස් මේ වෙලාවටමයි හැම සතියෙම බදාදා 2-4 තමයි තියෙන්නේ. හැම සතියෙම ක්ලාස් එක තියෙන්නේ බදාදා 2-4. අද දුන්නේ හොඳට පාඩම් කරගන්න. ඉස්සරහට අපි ඊළඟ සතියේ පුළුවන් නම් ඇක්ටිවිටි එකක් දෙනවා එකකින්. දිගටම grade 9 වල තියෙන grammar කොටස් කරනවා. grade 9 වල තියෙන grammar කොටස් කරනවා. එතකොට ඊළඟ අවුරුද්දේ ගොඩක් ලේසි වෙනවා. හරි එහෙනම් මෙතන නතර කරමු. ආයිබෝන්. උසන්න. අයිවන් සර්. ආයිබෝන්.
Thank you, sir. Okay, welcome.